අද 2020 ජූලි 31 සිකුරාදා සිරස්තල රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අත්අඩංගුවට. සැකකරුගෙන් CCD පැය ගණනක් ප්‍රශ්න කරයි. සිරකරුවන්ට සැපදුන් සම්පායෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි? නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියෙන් විමසයි. ලබන ගහරුවතින් අඩු වෙනවා. ඒ වෙනුවට එක්කෝ සම්පාය වල්ලන්න ඕනේ, එක්කෝ සම්පාය වල්ලන්න බැරි හේතුව කියන්න ඕනේ. එජාපය තවත් 37කට සමාජිකත්වයේ අත්හිටුවයි. රංජන් අධිකරණයට. සුදුබෙන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ඇමති රාජිතට සහ මොහමඩ් රූමිට අධිචෝදනා. Sirastalana. This is Adaverana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට අද රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඒ 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකුට මෙහිදී මරණ දඬුවම නියම වුණා. The big story. 2015 ජනාධිපතිවරණ සමයේ ශාන්ත දොඩංගොඩ නම් පුද්ගලයෙක් රත්නපුර කහවත්ත නගරයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද රත්නපුර මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහි ප්‍රධාන විත්තිකරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තර්ගවදින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකාමල්ලි ඇතුළු පිරිසද පැමිණියා. මෙම නඩුවේ තීන්දුව අද දින ලබා දීමට නියමිත බැවින් අධිකරණ භූමිය අසලට විශාල පිරිසක් එක්ව සිටියා. නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා පැවසුවේ පළමු දෙවන හා තෙවන විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මැරීමට නියම කරන බවයි. ඒ අනුව මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ ප්‍රේමලාල් ජයසේකර හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන විත්තිකරුවන්ටයි. මරණ දඬුවම නියම වීමෙන් පසුවත් විශාල පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටියා. දෙදහස් 15 වසරේ ජනවාරි මාස 5 වනදා කහවත්ත නගරයේදී එවක පොදු අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනරැලියක් පැවැත්වීම සඳහා ශාන්ත දොඩංගොඩ මහතා ඇතුළු පිරිසක් සැරසෙලි සිදු කරමින් සිට තිබෙනවා. එම ස්ථානයට ප්‍රේමලාල් ජයසේකර හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ඇතුළු පිරිසක් ගොස් වෙඩිතැබීමක් සිදු කර තිබුණා. එහිදී ශාන්ත දොඩංගොඩ මහතා ජීවිතක්ෂයට පත් වූ අතර සිද්ධියෙන් දින 5කට පසු ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගනු ලබන්නේ අලුත්ගම ප්‍රදේශයේදී. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමලාල් මහතා ඇතුළු සැකකරුවන් අඛණ්ඩව මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අපමත මුදා හැරුණා. මේ අතර අද ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් නිවිතිගල පැවති ජනහමුවකදී ඔහුගේ දියණිය මෙලෙස අදහස් පළ කළා. මගේ තාත්තා කාටවත් වැරදි කළා නැහැ. ඉතින් ඒක නිසා ස්වභාව දහම විසින් හරි තීන්දුව දෙයි කියලා මම විශ්වාස කරනවා. The big story. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩතහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාවට අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගැනුණා. කොළඹ අපරාධ කොට්ටාසය පැය 8කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර ඔහුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන චෝදනාවට අදාළව 2013 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටින අතරතුර නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ වුණා.
එම විමර්ශනයට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ භාර්යාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අතර පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කළ විල්ලවාරච්චි නම් නිලධාරියෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කර තිබුණා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ වාස් ගුණවර්ධන සතුව තිබූ ගිනි අවි විල්ලවාරච්චි නම් පොලිස් පරීක්ෂකවරයා විසින් කඩවත පදිංචි නැලිගම නැමැත්තෙකුට බහර දුන් බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ පිළිගත් බවයි. ඊට අදාළව නැලිගම නැමැති පුද්ගලයා අත්අඩංගුවට නොගෙන ඔහුගෙන් ලබාගත් ප්‍රකාශයකට අනුව බව කියමින් සංගව ඇති ගිනි අවි සොයා ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක ගෙවත්තක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර තිබුණා. එම පරීක්ෂාවේදී එම ගෙවත්තේ මඩුවක සංගවා තිබියදී T56 ගිනි අවි 6ක්, පිස්තෝලයක්, රිවෝල්වරයක්, ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක්, මෝටාර් උණ්ඩ දෙකක් ඇතුළු පතුරම් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සිය බහරයට ගනු ලැබුවා. එලෙස සොයාගත් ගිනි අවි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සන්තකයේ තිබූ ගිනි අවි බවට පවසා නඩු බහඬ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ චෝදනා කළේ මෙම ගිනි අවි සිය සේවාදායකයාගේ ගිනි අවි නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාජ ලෙස ඉදිරිපත් කළ ගිනි අවි වන බවයි. ඒ අනුව 2015 වර්ෂයේ මාර්තු මාස 4 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබුණේ එම ගිනි අවි ඉදිරිපත් කළ මොහොතේ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් පොලිස් සැරයන් ඩයස්, පොලිස් කොස්තාපල් සුසන්ත සහ ගිනි අවි හමු වූ ගෙවත් හිමි පුද්ගලයා සහ ඔහුගේ භාර්යාව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. පසුව එම අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කෙරුණද 2017 ජූනි මාස 30 වනදා එම පෙත්සමද ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය පැවසුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසයි. එසේ වුවද එම නියෝගය ලබා දී වසර 3ක් පමණ කාලයක් ඉක්ම යන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිදුවීමට අදාළ විමර්ශනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් යටතට පත්වන අතර ඔවුන් විමර්ශනය බහර ගැනීමෙන් පසු 2020 ජූනි මාසයේදී ගිනි අවි හමු වූ ගෙවත් හිමි පුද්ගලයා සහ ඔහුගේ භාර්යාව මෙන්ම සාක්ෂි ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාද අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් වුන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබුණේ තමන් මුල් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත අසත්‍ය සාක්ෂි ලබා දුන් බවයි. කලකෙටිහේන ගෙවත්තේ තිබී අත්අඩංගුවට ගනු ලැබුවේ වාස් ගුණවර්ධන මහතාට අයත් ගිනි අවි නොවන බවත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින්ම රැගෙන විත් එම මඩුවේ සැඟවූ බවත් අත්අඩංගුවටපත් සැකකරුවන් අධිකරණයට පවසා තිබුණා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය නව විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව අද පෙරවරුවේ නාරායන්පිට නිවසේ රැඳී සිටි වැඩතහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂවරයාව කොළඹ අපරාධ කොට්ටාසය වෙත අද පෙරවරුවේ රැගෙන අතර අද පස්වරුව වනතෙක්ම ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. ගොවිතැන අත්හැරි පිරිස ආකර්ෂණය කරගත හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද මොනරාගල පැවති ජනහමුවකදී. මහමැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කරන ජනහමු මාලාවේ තවත් පියවරක් අද පැවැත්වුණේ මොනරාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්. අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා තනමල්විල පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා අද පෙරවරුවේ සහභාගී වුණා. ජනහමුවලට සහභාගී වන අතරතුරදී ජනාධිපතිවරයා තනමල්විල ජාතික පාසලට පැමිණි අතර එහි විදුහල්පතිවරයා සහ සිසුන් ජනාධිපතිවරයාට සිය ගැටලු ඉදිරිපත් කළා. මොනවාද ඔයගොල්ලන්ට ඉස්කෝලේට අඩුපාඩු? වතුර. අපේ ත්‍යාග ප්‍රදානෝත්සවය කරගෙනවා ජනවාරි මාස. ඔබතුමා එනව නේද? අනේ අපේ ජනාධිපතිතුමනි අපිට ඒක ගෞරවය. අයි ගොඩ නැගිටින්න. මොනවාගේ ගොඩනැගිල්ලක්ද ඕනේ? මෙහිදී ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයාට දුරකථනයෙන් උපදෙස් ලබා දුන්නා. මම එවන්නම්කෝ මේකේ කට්ටියක් එතකොට ඒගොල්ලන්ට බලලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් කරයි.
අපේක්ෂක ගයාෂාන් නවනන්ද මහතා ඇතිලිදව බෝධිරුක්කාරාම විහාරය අසල සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා අද පෙරවරුවේ පැමිණියා. බැල්ලවාය සතිපොළ භූමියේ ජනහමුව සංවිධානය කර තිබුණේ අපේක්ෂක විමලදාස ගලගමාරච්චි මහතායි. අපේක්ෂක පද්ම උදේශාන්ත මහතා බුත්තල පොදු වෙළඳ සංකීර්ණයේ පැවැත් වූ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. මෙතර අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ සුමේධාජි ජයසේන මහත්මිය මොනරාගල සතිපොළ භූමියේ සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා අද දහවල් සහභාගී වුණා. අපි ඒකට ක්‍රියාත්මක කරගෙන යනවා. අපි කට්ටිය එක්ව කරලා ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ට මේක අරගෙන කර්මාන්තයක් වශයෙන් ඒක දිනු කරලා පිටරටට යවන්න දැන් ඒක මම ඉන්න ගමනුත් අපි කතා කරා යාට. එයා දැන් මේ ස්ටෝරුවක් හොයාගෙන එනවා එයා ගන්න හදන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් ජනහමු කිහිපයකට සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමනුගම මහතා සංවිධානය කළ ජනහමුවක් මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණා. කවුරුවක්වත් පොහොට්ටුව ගැන අදහසක් නොමැති කාලේ අපි පොහොට්ටු ලක්ෂයක පූජාවක් පැවැත්වුවා දළදා මාලිගාවේ. ඒක තමයි අපේ අගමැතිතුමා සහභාගී වෙච්ච පළවෙනි උත්සවය. එතුමා පරාජය වුණාට පස්සේ අපි නෙළුම් පොහොට්ටු ලක්ෂයක් දළදා හාමුදුරන්ට පූජා කරනකොට අගමැතිතුමනි සමහරක් අය බැන ගියා. මුන්ට තියෙන හදිසියට මුම් මල් ටික පුප්පලත් නැහැ නැට්ට කඩලත් නැහැ කියලා. ඒසයි පොහොට්ටුව අති උතුම් වූ දළදා හාමුදුරන්ට පූජා කරලා ආරම්භ කරපු ඒ සටනක් කවදාක්වත්ම පරදින්නේ නැහැ. දිනුම් තමයි මහින්ද සුළඟේ මහනුවර රැස්වීම වේදිකාවට මුලින්ම කොට වැදුනේ කියන එක මතක් කරගන්න. අද දිලුම් මහනුවරට හෝ ඔබේ ආසනයට සීමා වෙලා නැහැ. අද ඔහු එතනින් එහාට ගිහිල්ලා රටත් එක්ක වැඩ කරන්න පුළුවන් ඇමතිවරයෙක් වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. තමා වුවද එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති ජනහමුවකදී. එක්සත් ජාතික පක්ෂ මහමැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවේ තවත් පියවරක් ඊයේ පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ බාන්ස් පෙදෙසේදී. ඒක ප්‍රමාද වී පැමිණියේ මං හිතුවා දැන් කොහොමද ටික ප්‍රමාද වුණාට කමන්නේ එක වේලා ඉන්නේ කන්නේ. ඉතින් රෑ කන්න නැති නිසා මෙතන තියාගෙන අපි කතා කරමු කියලා. අපව තුන් වේලක් කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ කාලේ විතරයි කියලා මතක තියාගන්න. බත් කන්න ඕනෙන් බත් කන්න, පාන් කන්න ඕනෙන් පාන් කන්න. මට හිටපු ජනාධිපතිතුමා මතක් වුණා ආප්ප කන්න ඕනෙන් ආප්ප කන්න. සමහරට උවමනා වුණා අපේ නමෙන් නැතුව ඉන්න. ඒත් අපේ සමහරු කඩාගෙන ගිහින් පක්ෂයක් අලුත් පක්ෂයක් ඇති කරගත්තා. දැන්ට 100ක් විතර ඉවත් කරලා තියෙනවා. තවත් ඒවා ඉතින් එහෙම වාර්තා එන අනුව අපි ක්‍රියා කරන්න. මම ගියොත් එක්සත් ජාතික පක්ෂේ මාව අයින් කළා. මං හදන්නේ වෙනම පක්ෂයක් හදන්න ගියොත්. එච්චරයි කියන්නේ අපි මේ පක්ෂේ තියෙන්න ඕනේ, විනය තියෙන්න ඕනේ, ඉදිරියට යන්න ඕනේ. අපි විතරයි දැනට මේ පොහොට්ටුවට අභියෝගයක් කරලා තියෙන්නේ. නිකන් කෑ ගහන්න වැඩක් නැහැ. අද තියෙන තරුණයෝ ඒකට ප්‍රතිපත්ති අනුව පෙන්නුවා. මේ අය ප්‍රතිපත්ති වශයෙන් බංකොලොත් වැඩේ කරන්න බෑ කියලා. අපිට පිළිතුරු දෙන්නවත් බෑ යාට. බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සිරගත වීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහරගම පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් ඊයේ මහරගම නගරයේදී පැවැත්වුණා.
යෝජනා කරනවා අපේ කාලවක අනුව තුල මුදල්ම භාවිතා කරයි කියලා. හිතවත් මිත්‍රවරුනි අපි කරපු කියපු සෑම දෙයක්ම අපි කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා. මෑත ඉතිහාසයේ අටම ස්ථානයේ 12ම ස්ථානයේ දීඝවාපියට පන්සල් පද්ධතියට මේ තරම් විශාල මුදල් කන්දරාවක් මෑත ඉතිහාසයේ කිසිම දවසක වෙන් කරේ නැහැ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නට අපේ නායක ස්වාමීන් වහන්සේ ලක්ෂ 420ක උපකරණ කට්ටල ඉල්ලුවා. ආයේ දෙකක් බැලුවේ නැහැ. ඒක පෑන් පාරෙන් අනුමත කරා. ඒව දැන් අද වැරදි වැඩ හැටියට හඳුන්වනවා. මම එකක් කියන්න කැමතියි. ඒ වගේ දැවැන්ත සේවාවක් කරලා සජිත් ප්‍රේමදාස ඕනම වෙලාවක හිරේ ලගින්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වෙනත් දේශපාලන පක්ෂවලට සහාය දැක්වීම හා ඒවා ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත එක්සත් ජාතික පක්ෂයේ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය පියවරගෙන තිබෙනවා. ඒ අතර සිය පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් අද කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළා. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ තිබියදී සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකු ඇතුළු පක්ෂ සමාජිකයින් 115 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් ජූලි 28 වනදා තීරණය කළා. එමෙන්ම අද තවත් පළාත් පාලන මන්ත්‍රීවරු 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ වෙනත් දේශපාලන පක්ෂවලට සහාය දැක්වීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම යන කරුණු මත මෙම තීරණය ගත් බවයි. මේ අතර තම පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ගෙන තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක සහ මහලේකම් අකිල විරාජකාරී වසම්මැන මහත්වරුන්. එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවේ පක්ෂ සමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒක නීති විරෝධී ක්‍රියාවක්. ඒ සියලුම දෙනා වෙනුවෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කරනවා. ඊට පෙර අද මුල්ම අවස්ථාවේ රංජන් රාමනායක වෙනුවෙන් මේ පැමිණිල්ල ගොනු කරන ලැබුවා. මේ අතර සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වයේම නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. කිසිදු ආකාරයක විනය පරීක්ෂණයක් නැතුව ඔවුන්ට නිදහසට කාරණා කියන්න අවස්ථාවක් දීලා නැහැ. ස්වභාවික යුක්තියේ මූලධර්ම වලට සම්පූර්ණයෙන් පටහැනිව මේ ඉවත් කිරීම කළා තියෙනවා. අදත් පක්ෂයේ කොටසක් පිරිසක් ඉවත් කරලා තියෙනවා. ඒකේ තරණම් දෙක නැහැ. අවශ්‍ය නැහැ මේ නම් දෙක මේ පක්ෂය නැති කරන්න හදපු නිර්මාතුරු දෙන්න තුන් දෙනා මම හිතන්නේ ඒගොල්ලෝ වාර පැටලලා ඉවරයි. 10 දෙනෙක් 12 දෙනෙක් විතර කියලා තියෙනවා ඡන්ද කරන්න නැහැ කියලා ඒ පක්ෂේ. ඒ වගේ හෙට අනිද්දාත් ඔය වගේ කියාවි. අපි ඒ වගේම ඡන්ද කොමසාරිස් අලුත් මන්ත්‍රීවරයෙක් නම් කළ ඉදිරිපත් කරනවා. ජාතික සමාජිකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ආනන්ද කරලා නැහැ කියලා පැනල් 6ක් දාලා ඒ ඉන්ක්වයරිස් කරලා දැන් කොටසකගේ ඒක අයින් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි කටයුතුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් ඒ අධිකරණයනොත් දෙපාරක් අනුමත කරා විතරක් නෙමෙයි අපිට ගෙවන්නත් අධිකරණය කිව්වා. ඒ පාර්ශවයට. ඒකද මම හිතන්නේ මෙතනින් එහාට ඉගෙන කතා කරලා වැඩක් නැහැ. මේ අයගේ ප්‍රතිපත්ති ටික එකයි. රනිලුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදනවා, සජිතුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදනවා. වෙනස තියෙන්නේ එක්කෙනෙක් ප්‍රේමදාස අනිත් එක්කෙනා වික්‍රමසිංහ, එක්කෙනෙක් අවුරුදු 52යි අනිත් එක්කෙනාට 70 ගාණක්. ඔය වෙනස විතරයි. මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ බහුතරයක් පාක්ෂිකයෝ ගිහිල්ලා ටෙලිෆෝන් එකටයි අලියටයි දෙකටම කතර ගහයි. ඒක තමයි වෙන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. අලියාගෙන් සෙවනෙන් පිට ගියොත් අපි දන්නේ මොනවද වෙන්නේ කියලා. අලියා මරන්න එපා දෑබර අම්මේ තාත්තේ. මට හිරිගිතයි. මේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩියෙන්ම වැඩගත්ත මිනිස්සු තමයි අද අනිත් පැත්තට පැනලා තියෙන්නේ. කැපුවත් කොළපාට බෝධිලි මොකද හකරැල්ලද මොකුන්ද? එක්සත් ජාතික පාක්ෂිකයෝ නම් ඉන්නේ අපි ගාව. එයාටදී පිස්සු තද වෙලා නැහැ අපිට කරන්න දෙයක් නැහැ. බුද්ධි අංශයේ වාතාවරණයට අනුව අපි 60%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අපි ජයග්‍රහණය කරනවා. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්න 10%ටත් වඩා අඩු ආසන සංඛ්‍යාවක්. සමගි ජන බලවේගය ඔය ඒගොල්ලන්ට හම්බ වෙන්නේ 25%කට වඩා අඩු ආසන සංඛ්‍යාවක්. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි 3/2 බලයක් ලබා ගන්නවා. 69 ලක්ෂ දැන් ඉන්නවද පේන්න? 56 ලක්ෂ අපි නම් පොඩ්ඩක් ආතල් එකේ තාම ඉන්න අඩ කියලා.
ගොඩක් කරුණු කාරණා කියන්න දෙනවා දැන් පාන් කියාගන්න බැහැ. එදා වෙච්ච කුමන්ත්‍රණය නිසා යහපාලනයේ හදන්න හයිය දුන්න UMP කාර්යයත් පරාදයි, ශ්‍රී ලංකා කාර්යයත් පරාදයි, පොහොට්ටුවේ අපි කොහොමත් පරාදයි, රටත් පරාදයි, ජාතියත් පරාදයි. එක්කෙනෙක් දෙන්නෙක් ලොකු පුටු වලට ගිහිල්ලා සුරසප වින්දා පමණයි. ගුත්තිල මූසිල කතාව. මං තමුන්නාන්සලාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ කවුද මේ මූසිල කියන්නේ? මූසිලේ ආගියදක් නැහැ පැනලා ගිහිල්ලා. 2015 දී කිරිමුට්ටියේ පොඩි ගොම බිඳුවක් තිබුණයි කියලා ගිහිල්ලා අසූචි වලට හේතු වෙච්ච කට්ටියක් ඉන්නවා. දැන් ඒ කට්ටිය අසූචි වලින් ගොඩ ඇවිල්ලා අපිට එනවා. ආව අපි බාර ගන්නව නෑ හැබැයි බදා ගන්න යන්න එපා. බදාගත්තොත් මොකද වෙන්නේ? මනාප තුනයි තියෙන්නේ. ඔයලනේ දෙන්නේ. ඒක ඇතුළට ගියාම අපි දන්නේ කාට දෙනවද කියලා. සමහරු කියනවා අරයට දෙන්න, අරයට දෙන්න එපා. මිනිහා වහලෙක් වගේ ඊදාන මේ තුන දෙනාට දෙන්න කියලා කියනවා නම් ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ මහත්තයා එතකොට මම කාටද ගහන්නේ දැන් ඔයා මේ තුන දුන්නාම ගාලා. ඒක නිසා අන්න ඡන්ද කාඩ් එක ගෙදර තියෙනවා. ඒකත් අරන් ගිහලා ඒ තුනම ඔයාලට කැමති විදිහට ගහගන්න කියලා දුන්නා නම් හරි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි තමයි ආරම්භක සමාජිකයෝ. අපි පාරේ ඇවිද්දවන්න තමයි සමහරු කතා කරේ. එසේ වුණත් අපි සීළු දෙනා අද එකතු වෙලා වැඩ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විශේෂයෙන්ම උන්ගේ අපේක්ෂකයන් කටපරිස්සම් කරගෙන මේ වෙලාවේ අදහස් දක්වන්න ඕන. මොකද කතාවක් තියෙනෝනේ වවුලයා ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න දැනගන්න ඕන කියලා. එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වෙන වෙන කඳුරු වලට බෙදපු යුගය අපි අවසන් කරන්න. අපි එක තැනකට වෙන්න ඕන කාලේ. මේ අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ මව්බිමේ බාරකාරත්වය අපිට බාර දෙන්න සූදානම් නම් අපි ලෑස්ති රට හදන්න. මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ට සැප පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට දැඩිව චෝදනා එල්ල කළා. නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. නීතිපති දෙපාර්තමේන්තුවට අද දින සුවිශේෂී අවස්ථාවක් වෙනවා. ඒ මන්ද කියහොත් ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් අද දින පැවැත්වීමට තීරණය කිරීම. මේකට ප්‍රධානම හේතුව වන්නේ රටේ නීතියේ ආධිපත්‍යයට බලපාන යම් කරුණු සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ ස්ථාවරය රටේ ජනතාවට දැනුම් දීම. මීගමුව බන්ධනාගාරය තුල දුවී ඇති බවට වාර්තා වී ඇති විෂමාචාර හා වැරදි පිළිබඳව රඳවා සිටින රැඳවියා සමග බන්ධනාගාර නිලධාරීන් හා එක්ව සිදු කරන ලබුණු දෝෂිත ක්‍රියා අයථා මුදල් දේපල උපයා ගැනීම සහ මද්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශනය කිරීම. මේ වරෙන්තු අපි අර කොවිඩ් රෝගියා හොයන්න ඕන වගේ අපි මෙහෙයුමක් දියත් කර යුතු නොවේද කියලා මම අධිකරණ විමසා සිටියා. මේ විදිහට දින 7ක් 87000ක් වෙන පොලිස් හමුදාවක් ක්‍රියාත්මක වෙලා අත්අඩංගුවට ගන්න නොහැකි නම් ඒක සාක්ෂි වන්දන පරිදි මොකක්ද අපි මේ රටේ රටේ ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට බන්ධනාගාර කුමාරසාරිස් ජෙනරාල්වරයාට සහ ඒ බන්ධනාගාරයේ අධිකාරිවරයාව තමුන්ගේ එළියේ සිටින සහචරයන් උදවාගෙන ඝාතනය කරන බවට උන් ප්‍රසිද්ධිය කියා තිබ්බා. ඉතින් මෙහෙම ධෛර්යයක් ශක්තියක් විශ්වාසයක් කොහොමද මේ බන්ධනාගාර රැඳිවන්ට ලැබුණේ? අර ඔබට මා කියපු නඩු බාණ්ඩේ බන්ධනාගාර තිබුණු ඉලෙක්ට්‍රොනික තරහදිය වගේ දෙයකින් තමයි මේ ශක්තිය ලැබිලා තියෙන්නේ. එතකොට මේ පරිසරය සුද්ධ විය යුතු නැද්ද? මම ඍජුව කියන්න ඕනේ. මේක සහකාර පොලිස් අධිකාරිවරයෙක් අධිකරණයට එනවා. එහෙමද වෙන්න ඕනේ. පොලිසියේ නායකත්වය දෙන්න ඕනේ ජේෂ් නිලධාරී කෙනෙක් අධිකරණයට. ඇයි නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණයට එන්න බැරි? පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ යුක්තිය පස්සේ මේ කාර්ය සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. නමුත් මා කියන්නේ මේ නායකත්වය ඉදිරියෙන් දෙන්න කියලා. දැන් අපි පොලිස් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. අධිකරණයට බාරනා කියලා හරියන්නේ නැහැ. හොයන්න ඕනේ කොහෙද හිටියේ කියලා. මොකද මේවා නරක පූර්වාදේශ අපේ අනිත් අපරාධකරුවන්ට. අධිකරණයේ නියෝග මත සිටින පුද්ගලයන් බන්ධනාගාරය තුල තමුන්ගේ රාජධානියක් හදාගෙන අපරාධ ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒක නවත්තන්න අවශ්‍යයි කියන කාරණය අපිට පුළුවන් මේ අධිකරණයක සියල්ල අරන් දුන්නා මේ පොලිසියට. පොලිසියට තියෙන ක්‍රියාත්මක වීමේ කාර්යභාරය මේ අවස්ථාවේදී. අනිත් එක මේකේ හදිස්සියක් ගැන කියලා තියෙනවා. ඔව් අපිට හදිස්සියක් තියෙනවා. හදිස්සියක් තියෙන අපරාධ නඩු සම්බන්ධ මේ රටේ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඔය හැම නඩුවම ඇල් මරනවා. මේ වරෙන්තුව ප්‍රමාදීමේ අපේ විවේචනත් ඒකයි. අපි මද්ද්‍රව්‍යනාශක නිලධාරීන් දුන්න නඩුව අපි පැහැදිලිව අධිකරණයට කිව්වා. ආද්‍ය ආවරණය නැත්තම් මේ නඩුව දැන්ට මරලා ඉවරයි කියලා. ඒක තමයි ඇත්ත මේ රටේ. මීගමුව බන්ධනාගාරයේ සිදුවන්නේ යන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා තමයි පොලිස්පතිවරයාට කිව්වේ එන්න උසාවියට. දැන් සම්පායෝ කියන පුද්ගලයා පෙන්වා සිටින්නේ ඇයි? ඔහු එන්නේ නැහැ උසාවියට. එවනවා ජනාධිපති නීතිඥවරයෙකු නීතිඥවරු 15ක් වෙන අධිකරණයට. ඔහුට එම ශක්තියක් දුන්න කවුද? මේ සිස්ටම් එක දීලා තියෙන්නේ. ඒතර ඒ සිස්ටම් එක නැවැත් යුතු නැද්ද අපි? වහාම දිද තියන්න ඕනේ. ඒක තමයි අපි පොලිස්පතිවරයාට ඇවිල්ලා අධිකරණයට කියන්නේ මොනවද අරන් තියෙන ක්‍රියාකලාපය 24 වෙනිදා ඔහු එනවා මේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට. එළ දිවිරුම් පෙත්සමක් අස්සම් කරලා යනවා. කොහොමද ඔය කරන්නේ? ඔය අපි ගත්තොත් නාකොටික් නඩුව. මේ
සම්පායකෙන් නැත සම්බන්ධ නඩුව. මේ ඔක්කොම network offenses. මේ තුල ඉන්නවා විශාල ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මේ අපරාධ මර්ධනයහිලා ඔබතුමාට තියෙන්නේ ඔපරේෂනල් වර්ක් ඩියුටි එක. භූමියේ රාජකාරිය ඔබතුමාට තියෙන. අපි ඔබතුමාට අධිකරණ කාර්යභාරය කළා දෙන්න. ඔබතුමා අපිට කළා දෙන්න ඉතුරු කාර්යභාරය. දැන් අදට දින 10ක් වෙනවා. සම්පායකෙන පුද්ගලයා වාෂ්ප වුණාද? කූහු. මේ අපරාධකරුවෝ වගේම භයානකයි. ඕන්න සංගවාගෙන සිට ක්‍රියාවලියත් හොයන්න ඕනේ කියලා. තමයි අපි අධිකරණ කිව්වා. ඉතින් අස නඩුව එනවා ලබන ගහරුද ආයෙනවා. ඒ වන විට සම්පායක කියන පුද්ගලයා සම්බන්ධයෙන් සාධනීයව ප්‍රගතිශීලීව විමර්ශනයක් කළා වාර්තාවක් අධිකරණ ඉදිරිපත් වෙන්නේ නැත්නම් මම නැවත ඉල්ලනවා. නැවත අධිකරණය විල කියන්න ඕනේ. ඇයි හොයාගන්න බැරි කියලා. ඒක මොකද්ද ප්‍රශ්නේ? මේ මහජන බදු මුදලින් නඩත්තු වෙන අපි මහජනතර වක් කියන්න ඕනේ. එක එකකට තනතුරු යම අදාළ නැහැ. නීතිපතිත් එකයි පොලිස්පති දෙකයි කවුරුත් ඉවර රාජ්‍ය නිලධාරියන් මහජන බදු මුදලින් නඩත්තු වෙන්නේ. ඔන්න වග කියන්න ඕනේ මේ ජනතාවට. නිසා පොලිස්පතිවරයා නෙවෙයි ඕනම කෙනෙක් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරලා අපි අධිකරණයට ගෙන්නලා අහනවා. ඒක ලබන ගහරුවාදින නඩු වෙනවා. නැවත කැඳ වෙනවා. මේකම අධිකරණයේදී ඒ වෙන විට එක්කෝ සම්පාය වල්ලන්න ඕනේ. එක්කෝ සම්පාය වල්ලන්න බැරි හේතුව කියන්න ඕනේ.